වැටීම සහ විද්‍යාත්මක අංකණය. වැටීම සහ විද්‍යාත්මක අංකණය. හරි. දැන් මේ මාතෘකාවට අදාළව පොඩි හැඳින්වීමක් කරන්න තියෙනවා අපිට. අපි ඒක කරගෙන යමු. right. මෙන්න මෙහෙමයි. ඉතින් ඔයගොල්ලෝ 1-17 සංඛ්‍යාවට කියන්න පුළුවන්ද මට? 1-17 සංඛ්‍යාවට කියන්න පුළුවන්ද? 1-17 සංඛ්‍යා ටික. 2 3 4 5 6 7 8 9. ඕ 2 3 5 4 6 7 8 9 විතරද? හරි පූර්ණ සංඛ්‍යාව ලෙස ගත්තොත් ඒ ටික විතරයි ඔයගොල්ලන්ට කියන්න වෙන්නේ. නමුත් අපිට කියන්න පුළුවන් පුතේ මෙන්න මෙහෙම මේ 1.1 නේද? ඊට පස්සේ 1.2 නේද? 1.3 1.4 1.5 ඔහොම ඕන තරම් කියන්න පුළුවන් නේද පුතේ? 1.17 සංඛ්‍යා. ඊට පස්සේ අවසානයේදී ඔන්න 9.9 විතරද? 9.999 ඉලක්කම් ඕන තරම් දශම සංඛ්‍යා ඕන තරම එකතු ගන්න පුළුවන්. මෙන්න මේ ඔක්කොටම අපි කියන මොනවද පුතේ? 1.17 සංඛ්‍යා කියලා. ඔයා කිව්වා හරි. අපිට එතකොට එකෙන් පස්සේ තියෙනවා 1.1 තියෙනවා නේද? ඊට පස්සේ අපිට හම් වෙන පූර්ණ සංඛ්‍යාව තමයි 2 3 නේද? 4 5 6 7 8 9 ඔය ටික ලියන්න පුළුවන්. හරිද? ඊට අමතරව 1.1 1.2 1.3 1.4 1.5 ඊට අමතරව 1.1 1.2 ඔය ඕන තරම් දශම සංඛ්‍යා. එතකොට පළ මෙහෙමයි. එක ඉලක්කමකට පස්සේ දශම සංඛ්‍යාවක් යෙදුනොත් ඒක 1.17 සංඛ්‍යාවක් කියලා අපිට කියන්න පුළුවන්. නේද? එතකොට මෙහෙම. එතකොට එක පළ දැන් මෙහෙම ඉලක්කමක් තියෙනවා. අපි මෙහෙම ඩොට් මේ කතියක් ගමුකෝ. මේකට පස්සේ මෙහෙම දශම තිතක් තියෙනවා නම් ඊට පස්සේ ඉලක්ක කීයක් තිබ්බත් පුතේ ඒක 1.17 සංඛ්‍යාවක්. පැහැදිලි නේද හැමෝටම මේ කතාව? right. ඒක පැහැදිලි. මම හිතනවා පැහැදිලි කියලා. 1.17 සංඛ්‍යාව කියන එක පැහැදිලි නේද පුතේ දැන්? right. ඊට පස්සේ අපි බලමු 10 බල ටික. right. අපි 10 බල ගත්තාම දැන් මේ පුතේ ඔන්න 1. මේ 1 කියන්නේ පුතේ 10 බිඳුව බලය කියලා කියනවා අපි. 1 කියන්නේ මොකද්ද පුතේ? 10 බිඳුව බලය. 1 කියන්නේ 10 බිඳුව බලය. හරිද? right. ඊට පස්සේ අපි ගත්තොත් 10. 10 කියන්නේ 10 පළවෙනි බලය. 10 එකයි. නේද? අපි ගත්තොත් 100. 100 කියන්නේ පුතේ 100 කියන්නේ මම බැලුවොත් මේ 10 වැඩි කිරීම 10 බලය. ඔව් 10 දෙවෙනි බලය. 1000 තුන්වෙනි බලය. 10 තුන්වෙනි බලය. ඒ කියන්නේ 10 වැඩි කිරීම 10 වැඩි කිරීම 10. 10 වරක් 10 100 100 10ක් 1000. එහෙම කියන්න පුළුවන් නේ. 10000. හතරවෙනි බලය. 10 හතරවෙනි බලය පුතේ. right. එතකොට දස සෝරි 10 ගාමෙන් බිඳුව කඩේ නේද? ඊට පස්සේ මෙන්න මේකට අපි කියන මොකද්ද පුතේ? 100ක් දානේ කියවන දන්නවද මේ විශාල සංඛ්‍යා කියවන දන්නවද ඔයගොල්ලෝ? ඔයගොල්ලෝ අර මේ පාර්ලිමේන්තුවේ අර කතා පවත්වපු අර නෝනා වගේද නෑ නේද? කියන දන්නව නේද? මට ගැන මට කියා දෙන්න පුළුවන්. කොහොමද මේ කියන්නේ අපි? 10 පස්වෙනි බලය. නේද? ඊට පස්සේ අපිට කියන්න පුළුවන් මෙන්න මෙහෙම 10 6 වෙනි බලය. පුතේ මෙන්න මේකට අපි කියනවා 100ක් 10 කියලා. මේකට අපි කියනවා මොකද්ද? මිලියනය කියලා. නේද? right. ඔයගොල්ලන්ට ඒක මතක නැත්නම් මට චුට්ටක් කියා දෙන්න පුළුවන්. මෙන්න මේ ටික අපි ලියමු 10 බල කියලා මෙන්න මෙහෙම. මුලින්ම 10 බල. අටෝරිය ලියාගෙන පුතේ පාඩමේ මුලින්ම අපි 10 බල.
හොඳයි ලියලා ඉවරයි පුතේ. හරි. right දැන් මම එහෙනම් මේක චුට්ටක් අයින් කරනවා. right. දැන් ඕගොල්ලන්ට මම සංඛ්‍යා ටික චුට්ටක් මතකද ලෝක විශාල සංඛ්‍යා ලියන කියන එක මතක නැති අය ඉදියොත් මම ඒකට චුට්ටක් මතක් වෙන්නත් එක්ක නේද? දැන් ආවේ කියන්නේ 6 දින ඉගෙන ගත්තේ මතක දන්නේ නැහැ. ඒ නිසා මම පොඩ්ඩක් මෙන්න මේක කියන්නම්. මේ පුතේ මම මේ කලාපයක ඉලක්කම් 3යි 3න් පස්සේ චුට්ටක් ඈත් කරලා තමයි ඊගව ඉලක්කම් ටික ලියන්නේ. මේව. නේද? right. right. මුලින්ම තියෙන පුතේ ඒකක කලාපය. මේක ඒකක. මෙතන තියෙන පුතේ දහස් කලාපය. කලාපය කියලා කියන්න ඕනේ නේද? දහස්. ඊට පස්සේ මිලියන. ඊට පස්සේ බිලියන. ඊට පස්සේ ට්‍රිලියන. හරිද? right. ඔහොම අපි ලියනවා. ඒකක දහස් මිලියන බිලියන ට්‍රිලියන. දැන් මම මෙන්න මෙතන ලොකුම සංඛ්‍යාව ලියමු. එක එක්කෙනා මයික් එක ඔන් කළා කියන්න ඕනේ වැඩි. මම මුලින්ම අපේ නිරංචල් කවුද එතකොට අපේ අවිෂ්ක නේද? අවිෂ්ක කියන්න බැරියෝ. අවිෂ්කට මේ සංඛ්‍යාව කියවන්න පුළුවන්ද? බෑ සර්. බෑ. දහනායක එකක් විතර අමාරුයි සර්. එකක් විතර අමාරුයි. අචින්ත්‍ය අචින්ත්‍ය 45 ට්‍රිලියන 345 මිලියන බිලියන 75 මිලියන 35221. හොඳයි. ගීෂානි අපි අලුත් 45 ට්‍රිලියන 45 345 බිලියන 75 මිලියන 35221. හොඳයි. right. මේක හරි සරල දෙයක් තියෙන්නේ පුතේ. ඔය කියාගන්න ඒ කියන්නේ සමහර අය ලැජ්ජාවට කිව්වේ නැද්ද කොහෙද? මේක හරි සරල දෙයක් තියෙන්නේ පුතේ. මේ කලාප තියෙනවා මෙතන වෙන් කරලා ඒකක දහස් මිලියන බිලියන ට්‍රිලියන කියලා. හරිද? එතකොට මේ කලාපයේ තියෙන ඉලක්කම තියෙනවනේ. දැන් 45 තියෙන ට්‍රිලියන කලාපය. හරිද? බොහොම සරලයි. හරිද? 45 තියෙන ට්‍රිලියන කලාපය. එතකොට 345 තියෙන බිලියන කලාපය. 75 තියෙන මිලියන කලාපය. 35 තියෙන දහස් කලාපය. 221 තියෙන්නේ ඒකක කලාපය. හරිද? එතකොට ඕගොල්ලෝ කරන්න ඕනේ පුතේ ඉලක්කම කිව්වා කලාපේ නම කිව්වා. එච්චරයි. ඒක කලාප විතරක් නම කියන්නේ නැහැ. අනිත් හැම එකේම නම කියන්න ඕනේ. එතකොට මේ කියන්නේ කොහමද? 45 ට්‍රිලියන 345 බිලියන 75 මිලියන 35221. 35221 කියන නෝන කොහොමද මම තේරෙනවනේ ඒක මතකයි නේද? ඒ වගේ ඕන තරම් කියනවනේ 25000 35000 කියලා. දහස් කියන එක දහස් කලාප නිසා තමයි කියවෙන්නේ. පැහැදිලි නේද? එහෙනම්
45 ට්‍රිලියන 345 බිලියන 75 මිලියන 35221 right මතක් වෙන්නත් එක ඔය චුට්ට ලියාගන්න පුතේ ඩක් ගාලා අමතක වෙච්ච කලාප ටික ලියාගන්න ඊට පස්සේ සංඛ්‍යාව ලියලා ඒක වචනෙන් ලියලා තියන්න මතකේ තියාගන්න මොකද්ද ඉලක්කම කිව්වා කලාපේ නම කිව්වා හොඳයි ඉවරයි right මම හිතන්නේ ඉවරයි කියලා දැන් ඉවරයි ඔයාලට තනියම ලියන්න මම පොඩි තව ඉලක්කමක් දාන්න නේද පුතේ දැන් හරි නෑ වගේ මේක තනියම පොතේ ලියන්න පුතේ දිල්ෂාන් දැන් ආවනේ හොඳයි අපි මේ විද්‍යාත්මක අංකණය කියන පාඩම වැටීම සහ විද්‍යාත්මක අංකණය 13 වෙනි පාඩම පටන් ගත්තා ඒ ටික කරමු අපි අපේ එක දරුවෙක් පන්තියේ නැහැ දැන් දවස් දෙකක් ඒක තමයි තින් ගැටලුව අනිත් අය නම් ඉන්නවා තව අද ආපු නැති තමයි ඉන්නවා දවස් දෙකක් පිට ආපු නැති ගෑල්ලා මේක ඉන්නවා එච්චරයි අනිත් අය ඔක්කොම ඉන්නවා හොඳයි හැමදාම එනවනම් තමයි මම වඩාත් කැමති පන්තියට පුතේ මොකද ගෙදර ඉඳගෙන කරන වැඩේ මේක නේද මට පන්තියට එන්න පුළුවන් මොකද දැන් සමහර පාඩම් මගේ අරුණම් පුතේ ඔයගොල්ලන්ට ඒක අවසාන ප්‍රතිඵලයට තමයි බලපෑමක් ඇති කරන්නේ වාර විභාගයේ ලකුණු මට්ටමට නේද එහෙම නැත්නම් එතන මේක පුරුක්කක් වගේ සම්බන්ධයිනේ මේ හැම පාඩමක්ම ඒතර එතනින් එහාට හරි මේක ලියුවද පුතේ ලියපුවා බලන්න මෙන්න මෙහෙමද ලියලා තියෙන්නේ කියලා දිල්ෂාන් මේ සංඛ්‍යාව කියවන්න පුළුවන්ද බලන්න චුට්ටක් අලුතෙන් ආපු නිසා අලුතෙන් කියන්නේ මේ අද පරක් වෙලා ආපු නිසා right මං කියන්න ඔයගොල්ලෝ ලියපු එක හරියද කියලා බලන්න 3 ට්‍රිලියන 75 බිලියන 225 මිලියන 631,000 එහෙමද ලිව්වේ හරි තව වරක් කියන්නම් 3 ට්‍රිලියන 75 බිලියන 225 මිලියන 631,000 හොඳයි right හොඳයි
පුතේ නම් ඔන්න විශාල සංඛ්‍යාවක් කියවන්න පුළුවන්. දැන් ඕක නෙමෙයි අපේ පාඩමට අදාළ දෙයක් නෙමෙයි මම පරණ එකක් මතක් කරේ පුතේ ඕගලන්ට බැරි වෙලා හරි මේ පාඩම කරගෙන යනකොට ලොකු සංඛ්‍යාවක් ඕන තරම් හම්බෙනවා. ඒක කියවගන්න බැරිනොත් ඒක ප්‍රශ්නේ නිසා තමයි මම ඕක කියා දුන්නේ. ඔක 6 වසර එකක්. හරිද? right. දැන් එහෙනම් අපි පටන් ගමු විද්‍යාත්මක අංකණය ගැන කතා කරන්න. ලියන්න පුතේ විද්‍යාත්මක අංකණය අනුමාත්‍රිකාව. විද්‍යාත්මක අංකණය. හරි. විද්‍යාත්මක අංකණය. ඉතින් හරි සරල දෙයක් මේක. දැන් අපි ගත්ත මෙන්න මේක 15. 15. හරි. මේ 15ට සමානයි නේද? මෙන්න මෙහෙම ලිව්වා. මේ 15 මේකයි සමානයිනේ. මේක වෙනසක් තියෙනවද? නෑ. මේ 15 කියන එක්කෙනා මෙහෙම සමානව මේකටම සමානයි මේකයි. මේකයි 0.5 වැඩි කිරීම 10 කියලා ලියලා දෙන්නේ අපි. එතකොට 10න් වැඩි කරනවා කියන්නේ මේ දශම ස්ථාන දකුණු පැත්තට යනවා. ඒ කියන්නේ 15ම තමයි. හරිද පුතේ? right. දැන් අපි ලියුවොත් මෙහෙම 150 1.5 වැඩි කිරීම 100 කියලා ලියනවා. මේ පය එතන පිටිපස්සේ බිඳුවක් තියෙන්න පුළුවන්. දශම තුනෙන් ආගට තියෙන බිඳුවල වටිනාකමක් නැහැ නේ. ඒ නිසා මේ බිඳුව දාන්නේ නැහැ. right. මේකත් මේ 150 එනව නේද? 100න් වැඩි කරනවා කියන්නේ දශම තුනේ ස්ථාන දෙකක් යනවනේ. එතකොට 150 එනවා. හරිද? right. එතකොට මේක ලියන්න පුළුවන් තව එකක් ගමු. අපි 1500 වැඩි කරනවා පුතේ 1.5 වැඩි කිරීම 10 කියලා ලියනවා. ඒත් 1500ම තමයි 1.5 10න් වැඩි කරාම 1500ම තමයි දශම තුනේ ස්ථාන තුනක් මේ පැත්තට ගෙනියනවා කියන්නේ. එතකොට මෙතන 1 2 3යි නේද? එතකොට 1500 එනවා. 10න් වැඩි කරනකොට දශම තුනේ ස්ථාන තුන දකුණට යනවා. අපි දශම පාඩමේ දේවල් ඉගෙනගෙන තියෙනවද නේද පුතේ? ඕගොල්ලෝ දන්නව නේද? 10 බලයෙන් වැඩි කරනකොට 10 බලයේ තියෙන බිඳු ගණනට සමාන ස්ථාන ගණනාවක් දශම තුනේ දකුණට ගමන් කරයි. දශම තුනේ දකුණට ගමන් කරයි. right. එහෙනම් මේ හැම සංඛ්‍යාවක්ම මම පුතේ මේ 10 බලයකින් වැඩි කරලා ලියනවා. 1.5 1.5 1.5 කියන ලියලා තියෙනවා. එතකොට මේ 1.5 කියන්නේ පුතේ 1 10ක් අතර සංඛ්‍යාවක්. හරිද? right. මට මේක මෙන්න මෙහෙමත් ලියන්න පුළුවන් ඕන. 1.5 වැඩි කිරීම 10 කියන්නේ 10 බිඳුව පළවෙනි බලය නේ. right. ඊට පස්සේ අපි ගත්තොත් 1.5 වැඩි කිරීම 100 කියන්නේ 10 දෙවෙනි බලය. හරිද? 1.5 වැඩි කිරීම 10 කියන්නේ 10 තුන්වෙනි බලය. ඔහොම ලියන්නත් පුළුවන්. right. එතකොට මේ හැම සංඛ්‍යා මේ 15 කියන්නේ 1.5 වැඩි කිරීම 10 නැත්නම් 1.5 වැඩි කිරීම 10 පළවෙනි බලය. 150 කියන්නේ 1.5 වැඩි කිරීම 100 1.5 වැඩි කිරීම 10 දෙවෙනි බලය. පුතේ මෙන්න මේ ටික. හරිද? මෙන්න මේ ටික. ඔන්න ඔය ටික අපි කියන පුතේ මේ විද්‍යාත්මක අංකණයෙන් දක්වලා තියෙන හැටි කියලා. හරි එහෙනම් විද්‍යාත්මක අංකණය කියන්නේ පුතේ සංඛ්‍යාවක්. මේ මෙන්න මේ සංඛ්‍යා ටික අපි මේ ඉගෙන ගත්ත මේ සංඛ්‍යා ටික මෙන්න මේ සංඛ්‍යා ටික පුතේ 1/10ට සංඛ්‍යාවක් සහ 10 බලයේ ගුණිතය ලෙස දක්වලා තියෙනවා. මේ 15 එතකොට 1.5 10 පළවෙනි බලය. 150 කියන්නේ 1.5 10 දෙවෙනි බලය. 1500 කියන්නේ 1.5 10 තුන්වෙනි බලය. එහෙනම් මේ සංඛ්‍යාවක් 1/10ට සංඛ්‍යාවක් සහ 10 බලයෙන් දැක්වීම තමයි අපි කියන්නේ මොකද්ද පුතේ විද්‍යාත්මක අංකණය කියලා. විද්‍යාත්මක අංකණය කියලා. සංඛ්‍යාවක් 1/10ට සංඛ්‍යාවක් සහ 10 බලයේ ගුණිතය ලෙස දැක්වීම විද්‍යාත්මක අංකණයයි. right. අන්න ඒක අපි ලියාගමු. මේක කටපාඩම් කරගන්න පුතේ. හරිද? right. එතකොට ආයෙත් ඔයගලන්ට කවදාවත් ඔබ වරදින්නේ නැහැ. ලියන්න වෙන මේව. ලියන්න සංඛ්‍යාවක් 1/10ට සංඛ්‍යාවක් සහ 1/10ට සංඛ්‍යාවක් සහ 10 බලයක
එකදහස සංඛ්‍යාව සහ 10 බලයක ගුණිතයක් ලෙස දැක්වීම විද්‍යාත්මක අංකණය ලෙස දැන් හැඳින්වේ. විද්‍යාත්මක අංකණය ලෙස හැඳින්වේ. හරි. 1.10 සංඛ්‍යා හැම එකෙම පුතේ එකට එක ඉලක්කමකට පස්සේ දශම දෙක තියෙන්න ඕනේ. හරි. හොඳයි. දැන් ඕනි චුට්ට ලියා ගන්න පුතේ මේවා ටික ලස්සන ලියා ගන්න. බෝඩ් එකේ දාලා දෙන්න ටික. හොඳයි. හොඳයි. right. මේක අයින් කරනවා එහෙනම් දැන් මම ගෙනේවා අපි දෙගොල්ලම එන විද්‍යාත්මක අංකණයට දාගෙන යමු. right. ඉතින් මුලින්ම තියෙනවා අපිට 25. right. ඔගොල්ලෝ කරමු ඊට පස්සේ මම කරනවා. 25 අවස්ථා දෙකකින් කරමු අපි. 25 කියන්නේ 2.5 ඔන්න 1.10 සංඛ්‍යාව බවට පත් කරා. එතකොට හැබැයි එහෙම එක බෑ. මොකද දශම දෙක මේ සංඛ්‍යාව බවට පත් වෙනවා නම් 10න් වැඩි වෙන්න ඕනේ. එතකොට තමයි 25ට මේක සමාන වෙන්නේ. එහෙනම් මේක විද්‍යාත්මක ගණන කියන්නේ 2.5 වැඩි කිරීම 10 පළවෙනි බලය. ඒක තමයි විද්‍යාත්මක අංකණය වෙන්නේ. right. නේද පුතේ? අපි ගමු 275. දැන් 2.75 වැඩි කිරීම 100 කියලා කියන්න පුළුවන් නේ? දශම ස්ථානය මේකට ගන්න බෑ. එහෙනම් අපි ලියන එක 2.75 වැඩි කිරීම 10 දෙවෙනි බලය. එදිරිද? ඊට පස්සේ ගමු අපි 3850 15789 එක 8 1.5 right. දැන් ඔය ටික උඩ ටික කරලා අර ටිකත් ඔයගොල්ලෝ විද්‍යාත්මක අංකණය ලියන්න ඕනේ. දැන් එකපාරම ලියුවක් කමන්නේ නැහැ ටික. දැන් මේ 100න් 10න් වැඩි කරන කතන්දර නැතුව එකපාරම ලියුවක් කමන්න වට පුළුවන් නෑ. උත්සාහ ගන්න පුතේ ඔයගොල්ලෝ තනියම අර ලියන්න කමක් නැහැ. ප්‍රශ්නයක් නැහැ.
මම දැන් මේ එකපාරම ලියන ඔයගොල්ලොත් එකපාරම ලියුවත් කමක් නැහැ. දැන් මෙන්න මේ හොඳයි. දැන් මේ තුන දැන් මේ සංඛ්‍යාව දව තියෙන සංඛ්‍යාව ලිව්වා 3750 කියලා මොන ලියත හැකි. ඔන්න පස්සේ බිඳුව නොලියුවක් කමන්නේ. දැන් මේ පළවෙනි ඉලක්කවට පස්සේ දශම දෙක තියෙනවා. හරිද? ඊට පස්සේ වැඩි කිරීම 10යි. ඉතින් මේ දශම දෙතාව වෙන්න මෙතනටනේ. එතකොට ඉතන ඉඳලා ඉලක්කම් කීයක් මෙතන තියෙන සාමාන්‍යයෙන් දශම දෙක මෙතන තියෙනවා කියලා හිතන්නේ. හරිද? එතනදී ඉලක්කම් කීයක් ඉස්සරහට දශම දෙක ඇවිල්ලාද? මේ බිඳුව කියන්නේ එක ඉලක්කමයි 5 කියන්නේ 2යි 7 කියන්නේ 3යි. ඉලක්කම් 3ක් ඉස්සරහට ඇවිල්ලා නිසා අපි ඒක ලියන පුතේ 10 තුන්වෙනි බලය කියලා. අන්න එහෙම කල්පනා කරලා නම් අර ලේසි මේක විද්‍යාත්මක අංකණයෙන් දක්වන්න. බැරි නේද? හරි. ඊගාවට අපි ගන්නවා 15යි 9. මේ දශම දෙක එන්න ඕනේ මේ පළවෙනි ඉලක්කමට පස්සේ. හරිද? එතකොට මේ පිටිපස්සේ තිබ්බ දශම දෙකෙන් මේ මෙතනට ඇවිල්ලා තියෙන ස්ථාන කීයක් ඇවිල්ලාද පුතේ? 4ක් ඇවිල්ලා. ඒ නිසා අපි 10 4 වෙනි බලයෙන් 10000න් වැඩි කරන්න ඕනේ. 1.0 පුතේ අපි ඒක කියන්නේ 1.0 කියලා. දශම දෙකක් සහ බිඳුව කියලා ලියන්න ඕනේ අනිවාර්යයෙන්. එතකොට 10 ඒක වෙනස් කරන්නේ නැහැ නේ පුතේ. එහෙනම් වෙනස් කරන්න කියන්නේ එකකින් වැඩි කරන. එක කියන්නේ 10 එක කියන්නේ 10 කීයද පුතේ? එක කියන්නේ 10 බිඳුව බලය. කියන්නේ 10 බිඳුව බලය. 10 කියන්නේ 10 පළවෙනි බලය තමයි ඔයගොල්ලෝ මම එකම මතක තියාගන්න පුතේ. එක කියන්නේ මේක දන්නේ නැත්නම් ලියලා තියන්න. 1යි කියන්නේ 10 බිඳුව බලය. හරි. 8 කියන්නේ 8.0 වැඩි කිරීම එකෙන් වැඩි වෙන්න ඕනේ. එක කියන්නේ 10 බිඳුව බලය. ඒ කියන්නේ සංඛ්‍යාව වෙනස් වෙන්නේ නැහැ නේ. 1.5 එකත් වැඩි වෙන්න ඕනේ එකෙන්. ඒ වැඩි කිරීම එකත් 10 බිඳුව බලය. දැන් 3.45 තියෙන්නේ. නමුත් දශම දෙක දෙන්න ඕනේ මේ පළවෙනි ඉලක්කයට පස්සේ. 4.5. ඉතින් මේ දශම දෙක ස්ථාන එකයිනේ මේ පැත්තට පයින්න ඕනේ. මේ 4 ගාවට එන්න 1යි පයින්න ඕනේ නේ. එක ඉලක්කමයි පයින්න ඕනේ. right. ඒ නිසා අපි ඒක ලියනවා වැඩි කිරීම එක ඉලක්කම නිසා 10 පළවෙනි බලය කියලා. right. ඔක්කොම හරි ගියේ? hand කරන් ටක් කරලා hand දාන්න. හරි. අවිස්කම් වෙන්නේ හරි. එතත් හරි. හොඳයි 19ක හරි. හරි. right. දැන් මම මෙන්න මේ ටික යන්න ඉවරයි කියලා හිතනවා අයින් කරනවා. හරිද? අයින් කරන්නද? එපා නම් එපා කියලා දාන්න ටක් ගාලා. එපා කියලා මයික් එක on කරලා කියන්න. හරිද? අයින් කරා. right. දැන් මම තව ටිකක් දානවා පුතේ ඔයගොල්ලෝ පුරුදු වෙනත් එකේ. තව පොඩි දේවල් ටිකක් දානවා.
මේක නම් ටික අපි කරමු. ඔයගොල්ලෝ හැමතිස්සෙම පළවෙනි ඉලක්කමට පස්සේ දශම දෙක තියන්න. ඒ පළවෙනි ඉලක්කම ලෙස බිඳුව තියෙන අවස්ථාවල බිඳුව ගන්නෙ නෑ දාම. ඒකට හරියට එකට වැඩි සංඛ්‍යාවක් තමයි. ඒකට සංඛ්‍යාව එක හෝ එකට වැඩි සංඛ්‍යාවක් තමයි අපි ඒ සංඛ්‍යාව ලෙස සලකන්නේ. බිඳුව තියෙන වෙලාවට හරිද? Ada gede, right apa yang udah tidak kamu, ulah misalnya තුනට පස්සේ බිංදුව දශම දෙක තියලා බිංදුව දාමු. එතනින් පස්සේ ඉලක්කම් නැහැ වැඩි කිරීම. එතන මේ දශම දෙක ස්ථාන කීයක් මෙතනට ගෙනකන් එන්න ඕනද පුතේ? 1 2 3 4 5 නේ. එහෙනම් 10 පස්වෙනි බලය. පැහැදිලි. දැන් මේ දශම දෙක 4ට පස්සේ දශම දෙක තිබ්බා 7 දිනවා. වැඩි කිරීම ඊට පස්සේ එතන පස්සේ තියෙන බිංදුව නේවේ වටිනාකමක් නැහැ. 10 දශම දෙක පස්සේ බිංදුව දාන්න ඕනේ. නෑ අවසානෙට 10 කීවෙනි බලයේද? පුතේ මෙතන ඉඳලා 1යි නේද? 2යි 3යි 4යි 5යි. ඒත් පහක් ආව වෙන 10 පස්වෙනි බලය කියලා එන්නේ. right. එතකොට මෙතන පුතේ 7.5යි 3යි 1. වැඩි කිරීම 10යි. right. මෙතන ඉස්සරහා ඉලක්කම ගාවට කොච්චරක් එනවද? 2 2 3 4 5. 6. 6ක් ආව වෙන 10. 10 6 වෙනි බලය. ඊට පස්සේ පුතේ 8.5 වැඩි කිරීම දශම දෙක ස්ථාන කීයක් එන්නද මෙතන 1 2 3 4 5 6 7
10 7 වෙනි බලය. ඊට පස්සේ පුතේ දැන් දශම තිත බිඳුවට පස්සේම තියෙන්නේ. නමුත් අපිට 1.5 1.5 තමයි ගන්න වෙන්නේ පුතේ. වැඩි කිරීම පුතේ. දැන් අපි යන්න ඕනේ පැත්ත නෙවෙයි අනිත් පැත්තට යන්නේ. ඒ නිසා අපි මේක 2 3 4 කියලා 10 අපි ආයි විරුද්ධ පැත්තට ගිය නිසා ඍණ 4 කියලා ලියනවා. ඍණ 4 කියලා ලියනවා. පැහැදිලිද පුතේ? අනිත් පැත්තට යන නිසා ඒක ඍණ 4 කියලා ලියුවා. right. ඒක දැන් මම පොඩ්ඩක් තව චුට්ටක් විග්‍රහ කරන්න මේ ටික ඔයගොල්ලෝ ගන්න. ඉතින් මෙන්න මෙහෙම ආවොත්. right 0.15 කියන සංඛ්‍යාව ආවොත්. ඉතින් මේක සාමාන්‍ය විදිහට ලිව්වොත් මේක 0.15 කියන සංඛ්‍යාව සාමාන්‍ය විදිහට ලිව්වොත් මේ කියවෙන්නේ මොකද්ද පුතේ? 15 බෙදීම 100 කියලානේ. ඒ දශම ස්ථාන දැන් මෙහෙට වෙන්න බෑ නේද? right. එතකොට ඔයාලා දන්නවා නමුත් අපි මෙතන දශම තිත මෙතනට තියෙන්න ඕන නිසා අද මේ දශම තිත මෙතන තියෙන නිසා අපි 1.5 බෙදීම 10 කියලා ඕන ලියා ගන්නත් පුළුවන්. එතකොට 10 දශම තිත මෙතනට තියෙන්න ඕනේ පළවෙනි දශම තිත පස්සේනේ. එතකොට මේක 10න් බෙදුවට පස්සේ තව දශම තිත ස්ථාන මේ පැත්තට පන්නන්න පුළුවන්. එතකොට මේ තුනම සමානයි පුතේ. හරිද? right. දැන් ඔයාලට පේන මෙතන 1.5 බෙදීම 10 පළවෙනි බලයේ තියෙන්නේ. right. ඕන දන්නවා දර්ශක නීතිය නෝ 1.5 බෙදීම මේ 10 පළවෙනි වල උට්ට ගන්නකොට මොකද වෙන්නේ? ධන දර්ශකයේ ඍණ දර්ශකයක් බවට පත් වෙනවා. ඔන්න 10 ඍණ එක බවට පත් වෙනවා. එමෙ වෙන්නේ. මෙන්න මේ කතාව පුතේ ඔය ලස්සනට කොටු කරලා ඔතනම ලියන්න යටින්. අය ඕනම කියා දෙන්න නැවතත් මේ 0.1.5 කියන්නේ පුතේ 15 බෙදීම 100. ඒකම ලියන්න පුළුවන් පුතේ 1.5 බෙදීම 10 කියලායි. දශම පිට මේ 100 බෙදුවම ස්ථාන දෙකක් එන්න ඕනේ. 10 බෙදුවම එක ස්ථාන එන්න ඕනේ. අපි මේ මුලින් මෙතන තියෙන තත්ත්වයට දශම පිට ගේන්න පුළුවන් මේ අවස්ථා දෙකේදී. මේ අවස්ථා දෙකේදීම මේ දශම පිට පිටට ගේන්න පුළුවන්. 100 බෙදුවම පුතේ මෙන්න මෙතන තියෙන දශම පිට ස්ථාන දෙක මේ පැත්තට බයිනවා. 10න් බෙදුවම මෙතන තියෙන දශම පිට ස්ථාන එකක් මේ පැත්තට බයිනවා. right 10 කියන්නේ 10 පළවෙනි බලය 1.5 කියන 10 පළවෙනි බලය 10 පළවෙනි බලය ඉලොට්ට ගත්තාම 10 රින් එක්ක බලය කියන එනවා. right ඒකයි එහෙම. දැන් මම ඔයගලන්ට දැන් ගණන් ටිකක් දාන්න හදන්නේ. මේ ටිකම කළා. ප්‍රොටෝකෝල් ටික ලස්සන ලියන්න පුතේ. සර් පොඩ්ඩක් ඉන්න. හරි හරි මකන්නේ. ප්‍රොටෝකෝල් ටික මකන්න අනිත් ටික මකගෙන යන්න. ඔතන උඩින් මාතෘකාව ලියන්න පුතේ බිඳුවත් එක්ක අතර සංඛ්‍යා විද්‍යාත්මක අංකණය කියලා. දැන් එකට අඩු සංඛ්‍යා කියලා කිව්වත් කමන්නේ. එකට අඩු සංඛ්‍යා විද්‍යාත්මක අංකණය දැක්වීම.
හරි මම හිතනවා හරියට කරලා ඇති කියලා දැන් පුතේ මෙතනම දෙක මේ දශම දෙක ස්ථාන මේ පැත්තට එන්නේ නේද එතකොට x ස්ථාන 1යි ආවේ 2.5 වැඩි කිරීම 10 ඍණ 1 මේක ස්ථාන දෙකක් මෙතනට එන්න ඕනේ නේද 2.5 වැඩි කිරීම 10 ඍණ 2 මේක ස්ථාන තුනක් මෙතනට එන්න ඕනේ එතකොට එනම් 2.5 වැඩි කිරීම 10 ඍණ 3 මේක ස්ථාන හතරක් එන්න ඕනේ මෙතනට නේද 2.5 වැඩි කිරීම 10 ඍණ 4 දැන් මෙන්න මෙහෙම ඔයගලන්ට එන ස්ථාන ගන්න පැටලෙනවා කියලා මෙන්න මෙහෙම බලන්න මේ ඉස්සරහා බිංදු 1යි තියෙන්නේ 10 ඍණ 1 මෙතන බිංදු 2යි තියෙන්නේ 10 ඍණ 2 මෙතන බිංදු 3ක් තියෙනවා 10 ඍණ මෙතන බිංදු 4ක් තියෙනවා 10 ඍණ 4 මෙතන බිංදු කීයක් තියෙනවද පුතේ 5 තියෙනවා 5 තියෙනවා නම් 2.5 වැඩි කිරීම 10 ඍණ 5 පැහැදිලිද හරි ඔය විදිහට හදා ගන්න හොඳයි makan Amerika Nah, kita nanti akan dulu. Meeting විද්‍යාඥයෝ එක්ක කොන්ටැක්ට් දාලා වතුර බලගන්න විනාඩියක් වැඩි කරන්න
Nebudi. Right, අපි ලියමු නම් right අපි තුන ගාවට දශම දෙන්න ඕනේ 4.5 වැඩි කිරීම 0.1 10 ඍණ 1 පහ ගාවට දශම දෙන්න ඕනේ 5.0.0.2 නේ ස්ථාන කීයක් යනවද 3යි එන්නේ නේද ඉස්සරහ බිඳුව 3යි තියෙන්නේ ඒ නිසා 10 ඍණ 3 3.0.0.3 මේක එක 1.17 සංඛ්‍යාවක් ලෙසමයි තියෙන්නේ මෙතනයි 3 තියෙන්නේ ඒක වෙනස් වෙන්නේ නැති නිසා 10 මොකද උදේ බිඳුව බලය ගෙල්ලියන්නේ අපි වෙනස්ුන්නේ නැහැ කොහෙටවත් ගියේ නැහැ නිසා 10 බිඳුව බලය මේක එක ස්ථානේ මෙහෙට පයින්න ඕනේ එතන එනම් 5.0.0.1 අර බිඳුව ගණන් කරනකොට මේ මැද තියෙන බිඳුව ගණන් ගන්න නැහැ හරිද 10 ඉස්සරහ බිඳුව එකක් තියෙන නිසා ඍණ 1 කියලා ගන්න මේකේ දශම ස්ථාන මේ පැත්තට පයින්න ඕනේ 4.5 එතකොට 3යි 2යි 0.1 වැඩි කිරීම 10 පළවෙනි බලයේ ස්ථාන අනිත් පැත්තට ගියේ මේකෙත් එහෙමයි 3.0.0.3 වෙනස්ුන්නේ 10 බිඳුව බලය right ඔක්කොම හරි ගියේ Nishan okay Are Avishka okay right අර තුනයි හදලා ඔය ටික හදාගෙන right අචින්තත් හරි මාතෘකාව ලියන්න තියෙනවා අපිට පුතේ ඊට පස්සේ ඕකේ එන හදන ඉඳ තියලා මාතෘකාව ලියමු අපි විද්‍යාත්මක අංකණයෙන් දැක්වෙන දෑ
විද්‍යාත්මක අංකයෙන් දැක්වෙන දේ සාමාන්‍ය ආකාරයෙන් ලිවීම. දැන් බලන්න පුතේ මෙන්න විද්‍යාත්මක අංකයෙන් ලියන එක. 2.5 වැඩි කිරීම 10 2. පුතේ මේ කියන්නේ මොකද්ද පුතේ? 2.5 වැඩි කිරීම 10 2 කියන පුතේ 100යිනේ. right. එහෙනම් මොකද වෙනවන්නේ? දශම ස්ථාන දෙකක් මේ පැත්තට යන්න ඕනේ. 2.5 තියෙනවා පුතේ. එක ස්ථානයක් පැන්න තව ස්ථානයක් පයින්න ඉලක්කම නැති නිසා බිංදුව දාලා බලන්න. ඔන්න උත්තරේ නම් කිව්වේ 250. සාමාන්‍ය 2.5 10 දෙකකින් වැඩි කරාම සාමාන්‍ය ආකාරය ඔහොම ලිව්වා. හරිද? ඊට පස්සේ 3.4යි 3 වැඩි කිරීම 10 3. ඒ කියන්නේ 3.4යි 1යි 3 වැඩි කිරීම 10 3 කියන්නේ 1000නේ. බිඳුන දාන. එතකොට 10න් වැඩි කරනවා 10 බිඳු 3 නිසා ස්ථාන 3 මේ පැත්තට දශමිතා වෙනවා. 3413 කියන එකම උත්තරය ආවා. හරිද? ස්ථාන 3 මේ පැත්තට දශමිත දෙනවා. 10න් වැඩි කරනකොට. right. 10 මෙහෙමත් කල්පනා කරන්න පුළුවන්. 10 තුන්වෙනි වලේ ගිහුවා මේක නොලියම එතන තියෙනවා 3 ඉලක්කම තියෙන නිසා ස්ථාන 3ම හෙන්න දශමිත කියනවා කියලා කියන්න පුළුවන්. පැහැදිලි නේද? ඒත් අපිට කැමති විදිහට එහෙම කරගන්න පුළුවන්. හරි. මේ දෙක ලියාගන්න පුතේ උදාහරණ විදිහට අපිට ගණන් හදලා මොකක් ප්‍රැක්ටිස් කරගන්න පුළුවන් පුතේ එතකොට makan nene. Hondai. Random tiga dano aku samannya karena dakwannya. Right, මේක සාමාන්‍ය තත්ත්වයට හරවන්න පුතේ ඔයගොල්ලෝ. ලස්සන හදමු ඉක්මන් කරලා.
දහය පහ ගුවට පස්සේ 3.3 තියන්නේ අපි නේද? ඒක සුත්තත් පිට පිට ගෙනියන්න බෑ නේද? හරි. ඊට පස්සේ පුතේ 7 ඉලක්කම තියෙනවා 3 ඉලක්කම තියෙනවා ඔන්න ඉලක්කම් 2යි. 5ක් නේ තියෙන දෙකක් හරියන්නේ නැහැ. තව 3ක් යන්න ඕනේ. ඒකෙදි බිඳු 3ක් දාගන්න පස්සේ. උත්තරය 3,73,1000 නම් 373,000 කියලා ලියනවා. ඊගාව එක දෙක තියෙනවා අපි දශම අයින් කරනවා 0.0.3 තියෙනවා. right ස්ථාන පහක් ඔක්කොම නවුත් 3යි මෙතන හැවිලා තියෙන්නේ. තව දෙයක් යන්න ඕනේ නිසා බිඳු දෙකක් දාගන්නවා ඊට පස්සේ. ලක්ෂ 300යි නේද 200,300. ඊගාව එක 4 එහෙම තියෙනවා පුතේ 10 3 ගුවට පස්සේ මේ දශමදී බිඳු 3ක් යන්න ඕනේ. ඒ නිසා බිඳු 3 කෙලින්ම දාගමු. 2.5 ඍණ 4 කියනවා. ඒතකොට බලන්න 25 කියන එක අපි ලියා ගන්නවා මෙහෙම. ඍණ 4 කියන්නේ ඉස්සරහා පැත්තට බිඳු 4ක් ස්ථාන 4ක් එන්න ඕනේ. නේද? ඉතින් අපි දාන උත්තරය 0.01113. එතකොට මෙන්න මෙතන තියෙන ස්ථාන 4ක් මෙතනට ආවම මේ උත්තරේ එන්නේ. මේකේ ස්ථාන 5ක් එන්න ඕනේ. ඉස්සරහට බිඳු 5ක් දැම්මම නැහැනේ 0.0.0.0 ඊට 3යි 1යි දෙක එන්නේ. ආයේ එතන කතන්දර නෑ නේද? අර දශම තිතර දශම තිත ඉස්සරහින් තියෙන බිඳුවත් එක්කම තමයි ඔක්කොම බිඳු ගන්න 4ද 5ද කියන එක තීරණය වෙන්නේ. ඔක්කොම හරි ගියාය. right අපි තව එකක් දෙයක් හද මේ පුතේ හරියට ලියා ගන්න. Bakalo. Jadi ni dah. Etiket dah itu ni. Tapi tahu kan dia dan nama apa? Oh, dia dalam berita ke?
එන 6 කිව්වට පස්සේ ඉස්සරහට බිංදු 6ක් එන්න ඕනේ. බිංදුවයි 1යි 2යි 3යි 4යි 5යි 6යි ඊට පස්සේ දක්වන්න තියෙන්නේ. එච්චර. මේ සිතමයි. දෙකත් එහෙමයි 5ක්ලු. හැබැයි මේ 5 ඍණ නෙමෙයි ධන 5ක නිසා පිටිපස්ස පැත්තට යන්නේ දදුවිද යන්න ඕනේ. එතන 3 35යි එකේ ස්ථාන පැන්න තව ස්ථාන 4ක් පයින්න ඕනේ. බිංදුවක් දාලා තව 3ක් මොකද 350 ඍණ 3 නම් ඉස්සරහට බිංදු 3ක් එන්න ඕනේ. 4 නිසා ඉතින් ස්ථාන දෙකක් මෙතනින් අයින් කරලා තව දෙයක් පිටිපස්සට යන්න ඕනේ. හතරනේ 10 අතරේ නම් 72 අපි දිනනවා දෙයක් ගියා තදින් තදව පැටෝම එන ඔයගලන්ට එහෙම සසදීමක් කරන්න පුළුවන් කියලා මම හිතනවා හරිද රයිට් දැන් එතකොට මෙන්න මේ වගේ අවස්ථාවක් විශාල සංඛ්‍යාව තෝරන්න කියනවා හරි ඔන්න මාතෘකාවක් කවන්නේ විශාල සංඛ්‍යාව තෝරන්න මේ කොයි එකද අහන ලොකෝ ඒකෙන් පාටිකෙන් 10 3 3.1 වැඩි කිරීම 10 1 දෙවෙනි එක අපද දෙවෙනි එක 3.2 වැඩි කිරීම 10 1 මේ ලොකු කොයි එකද කියලා ගන්නකොට පුතේ හොඳට මතක තියාගන්න 10 බලය විශාල එක්කෙනා තමයි විශාල වෙන්නේ. හරි විද්‍යාත්මකවේදී 10 බලය විශාල එක්කෙනා තමයි කොහොමද යාත් විශාල වෙන්නේ. මේ 10 තුන්වෙනි බලය මේ 10 පළවෙනි බලය නේ. මෙතන 10 තුන්වෙනි බලය මෙතන 10 පළවෙනි බලය ලා විශාල වෙන්න ඕනේ මෙයා. හරිනේ. හරි. දැන් එහෙනම් මේ පාඩමේ ඒ වැටීම් පිළිබඳ හොඳ අවබෝධයක් තියෙනවා කියලා හිතනවා පුතේ. ඔයගලන්ට පුළුවන් ගෙදරදී අභ්‍යාස කරන්න 13 1 2 3 3ම සාමාන්‍ය දැනීමේ ප්‍රශ්නක් තියෙන පුතේ ඒවත් කරන්න හරිද? right. අද මාතෘකාවට යන්න ඊගාවට
සංඛ්‍යා වැටීම කියනවා නම් ඒත් ඇති වැටීම. මොකද මේ වැටීම කියන්නේ? අර දන්නවද? දැන් වැටීම ගැන කතා කරනකොට පුතේ මෙන්න මේ හොඳයි මෙන්න මේ විදිහට ගත්තාම අපි හරිද right මෙන්න මෙතන තියෙන ඉලක්කම දැන් මෙන්න මෙතන තියෙන්නේ මොකක්ද අනේ වෙන උදේ මේක දිහා බලන්න මෙතන තියෙන කීයද පුතේ 22 නේ right දැන් මෙන්න මෙතන හරියටම මෙතන මැද ඒකද තියෙන උදේ 25 මෙන්න මේ හරිය අවසානයේ නේ 29 හරි ඉතින් මේ 22ට වඩාත් ළඟ ආසන 10 ගුණාකාරය කොයිකද 22කට වඩාත් ළඟ දැන් 10 ගුණාකාරය මෙතන 20 තියෙනවා මෙතන 30 තියෙනවා වඩාත් ළඟ කොයිකද පුතේ 20 නේ නිසා මෙතන උත්තරේ දියන්නේ පුතේ 20යි කියලා right 25 ගුණ පස්සේ මේ අතරමැද තියෙන එක නේද නමුත් අපි හොඳට දියා මත දැනගන්න පුතේ පහෝ පහට වැඩි නම් මේ පැත්තට එකතු කරලා ඒක බිඳුව කරනවා එහෙනම් මෙයා පහට වැඩි නිසා පහ නිසා පහට වැඩි නිසා 3යි එහෙනම් 25 කියන්නේ ආසන 30ට වට යන්න පුළුවන්. ඒ කියන්නේ ඊට පස්සේ 29 කිව්වහම මෙතන තියෙන්නේ 29ට ආසන 30ට තමයි ළඟ. හරි. දැන් ඔයගොල්ලෝ ආසන එතකොට 30ට ළඟ. දැන් ඔයගොල්ලන්ට තියෙන ප්‍රශ්නයක්. මේ 25 තිබ්බාම එයා හරි මැදනේ තින්නේ. එහෙනම් ආසන 30ට වටේුවේ ඇයි කියන එක නේද? මේ ප්‍රශ්නයක් තියෙනව නේද? හරි. දැන් ඔයගොල්ලෝ මත තියාගන්න පුතේ මෙන්න මෙහෙම අපි වාක්‍යයට ගන්න ලියමු. කියන්න ආසන්න 10ට වැටීම කියලා අනුමාතුකාව ලියන්න. ආසන්න 10ට වැටීම. ආසන්න 10ට වැටීම. හරි. ඊන තරුවක් දාලා මෙන්න මෙහෙම එක ස්ථානයේ දෙස බලන්න. ඒ කියන්නේ 10ට වටිනකොට 10ට දකුණු පැත්තේ සංඛ්‍යා දෙයක් බලන්න. හරිද? right. ලියන්න මෙන්න මෙහෙම වැටේ යුතු ස්ථානයෙන් දකුණු පස ඇති ඉලක්කම. වැටේ යුතු ස්ථානයෙන් දකුණු පස ඇති ඉලක්කම බලන්න. right. ඊට පස්සේ අලුතෙන් දෙන්න තරුවක් දාලා එය පහට අඩු නම් එක ස්ථානයට බිඳුව දමා දස ස්ථානය එලෙසම තබන්න. ආයතනවත් දාලා යන්න යටින් පුතේ එක ස්ථානය පහ හෝ පහට වැඩි නම්
එක ස්ථානයේ පහ හෝ පහට වැඩි නම් එක ස්ථානයේ බිඳුව දමා එක ස්ථානයේ බිඳුව දමා දස ස්ථානයට එකක් එකතු කරන්න. දස ස්ථානයට එකක් එකතු කරනවා. ඔබට චිත්‍රෙත් ඇඳලා ටග් ගාලා ටින් ටික ඔක්කොම ලියා ගන්න. ඊළඟ ටික හිතනවා මම සංඛ්‍යා ටිකක් දානවා ඔයාලට කරන්න තනියම. Tapi kan dari raya. Everyday. එක ආසන 10ට වඩා බලන්න අපි ගියේ එක ස්ථානයේදී හනේ. ඒකට එයා පහට වැඩි නම් දස ස්ථානයේ හැමම තියලා එක ස්ථානයේද බිඳුව දානවා. හරි. මෙයත් sorry. වැරදුන නේද? කොහොමද එන්නේ?
5ට වැඩි නම් එක ස්ථානයේ බිංදුව දාලා දස ස්ථානට එකක් එකතු කරනවා මෙතන කියවෙනවා. මෙයත් එහෙමයි 5ට වැඩි ඒ නිසා මොකද වෙන්නේ මෙතනට එකතු කරලා මෙතන බිංදුව දානවා. මෙයා 5යි එහෙනම් 5 වුණාමත් මෙයාට එකතු කරලා 9ට එකතු කරලා 10යි මෙතන බිංදුව දැම්මා. මෙයා 5 අඩු නිසා ඒකට බිංදුව දාලා අර ඉලක්කම එහෙමම තියෙනවා. මෙයා 5 නිසා 7ට එකතු කරලා මෙතන බිංදුව දැම්මා. මෙයා 9 නිසා 9ට එකතු කරලා මෙතන බිංදුව දැම්මා. ඔන්න විදිහට ඉලක්කම් ඔක්කොම හරියයි. right මම තව ටිකක් දාන්නම් ඇති නේද පුතේ ඔක right අපි ඊගාට ලියමු අනේ තව එකක් දෙයක් හදන්න වෙනවා නැත්නම් මේක ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ ආව ආසන 10ට වට යන්නේ dengan kita tanggal asal 10ට වට යන්නේ ඔයාලා පුතේ දැන් මේකේ එක ස්ථානයේ බලනවා එයා 5ට වැඩි නිසා එයා බිංදුව තියලා අනිත් ඉලක්කම් ටික එහෙමම ලියනවා. දැන් 6ට එකතු කරලා 7යි කියලා මෙතන බිංදුව දානවා. හරිද? මෙයා 5ට වැඩි නිසා මේ 99 399ට එකතු කරාම 400යි. 400යි මෙතන බිංදුවකුත් තියෙනවා 4000. මෙයා 5ට වැඩි නිසා මෙයාට එකතු කරලා 58ට එකතු කරලා 60යි 760යි තව බිංදුවක් තියෙනවා 7600. මෙයා 5 නිසා මේ 9ට එකතු කරාම 10යි 2යි 7යි 1යි බිංදුවයි බිංදුව. ඔන්න විදියට ඒ ගණන් ටික හරියට. right මාතෘකාව ලියන්න ඊට පස්සේ ඔයත් ඔක්කොම හරියට කියලා ආසන්න 100ට වැටීම
පුතේ අපි ආසන 10ට වටේනකොට ආසන 10ට වටේනකොට පුතේ බලන්න ඕනි ඉලක්කමක් තියෙනවා. ඉතින් ආසන 100ට වටේනකොට බලන්න ඕනි ඉලක්කමක් තියෙනවා. ආසන 100ට වටන්නේ බලන්න ඕනි ඉලක්කමක් තියෙනවා. මොකක්ද බලන්න ඕනි ඉලක්කම? හරි. මොකක්ද බලන්න ඕනි ඉලක්කම? දසස්ථාන 100ට වටේනකොට බලන්න ඕනේ දසස්ථානයේ කියන 100 ස්ථානයේ දකුණෙන් ඉන්නේ කෙනා. මෙන්න මෙයා දිහා බලන්න. මෙයා දිහා බලන්න. එයා පහට අඩු නම් මෙතනට එකක් එකතු කරන්න නැතුව එහෙම්මම තියෙනවා. මෙයා පහ නිසා මෙයාට එකතු කරනවා 4 මෙතන බිඳු දෙක එනවා. මෙයා පහට වැඩි නිසා මෙයාට මෙතනට එකතු කරනවා. එතන මොකද වෙන්නේ බිඳු දෙක අන්න එමෙ වෙන්නේ. රැඩියන් වෙන්නේ මේව. සියස්ථානයේ දකුණින් නැති ඉලක්කම. සියස්ථානයේ දකුණින් නැති ඉලක්කම. එනම් දසස්ථානයේ බලන්න. එනම් දසස්ථානයේ බලන්න. එනම් දසස්ථානයේ බලන්න. එය පහට අඩු නම් එක ස්ථානයට හා දස ස්ථානයට බිඳු දමා දසස්ථානය සිය ස්ථානයේ රසම තබන්න. එක ස්ථානයට හා දස ස්ථානයට බිඳු දමා සිය ස්ථානයේ රසම තබන්න. ඊට පස්සේ ආයි දරුවක් දාන්න යන්න. එය පහ හෝ පහට වැඩි නම් එක ස්ථානයට හා දස ස්ථානයට බිඳු දමා සිය ස්ථානයට එකතු කරන්න. එක ස්ථානයට හා දස ස්ථානයට බිඳු දමා සිය ස්ථානයට එකතු කරන්න. right මෙතන ලියන්න. උදාහරණයක් ලියනවා. මේ ගන්න විදිහට ඔක තනියම හදන්න ඕනේ. ආසන්න 100ට වට යන්නේ. එනම් බලන්න ඕනේ ස්ථානේ මොකක්ද කියන්නේ ඔයගොල්ලෝ තීරණය කරා. වැඩේ කරා.
right අපි සලකන ස්ථානයේ පොඩ්ඩක් ඉරක් ගාමු දැන් සිය ස්ථානයේ බලනකොට අපි දස ස්ථානයේදී බලන්නේ ඒ බලන ඉලක්කවල එහෙනම් පොඩි ඉරක් ගාගත්තාම ලේසි පැටලෙන්නේ නේද right එයා පහට වැඩිලා ඒ උත්සාහයෙන් දෙන එකට එකක් එකතු කරා 9ට එකතු කරාම 10යි ඉතුරු ස්ථාන වලට බිඳු දැම්මා මෙතන 19ට එකතු කරාම 20යි මෙතන බිඳු දැම්මා පහට එකතු කරාම 6යි 346යි මෙතන බිඳු දැම්මා පහ වුණාම මෙතන එකතු කරාම 5යි 1000 3යි 2යි මෙයාට එකතු කරාම 5යි මෙතන බිඳු මෙතනදිත් එහෙමයි 3යි 1යි 2යි එකතු වෙන්නේ නැහැ 6යි 5යි බිඳ කියලා හොදිනවා එතන නේද ඔක්කොම හරි කියලා මම හිතනවා ඔයගොල්ලන්ගේ හරි අඩුපාඩු තියෙනවා හදාගන්න උතේ right ඊට පස්සේ ලියන්න මාතෘකාව ආසන්න 18 වැටීම ආසන්න 18 වැටීම right ආසන්න 18 වැටීම කියන එක පුතේ ඔයගොල්ලෝ තනියෙන් note එක ලියන්න කල්පනා කරලා බලන්න ඕනේ මොකද ඉලක්කමද බිඳු දාන්න මොන ඉලක්කම් වලටද එහෙම කියලා අදින් ලියන්න මම උදාහරණ තුනක් දෙන්නම් ඔයගොල්ලෝ ඒ උදාහරණත් කරලා ඔයගොල්ලෝ තනියෙන්ම කරන්න ඕනේ ඔය දිනවද ඔය එක නෝට් එක තනියෙන් දීලා ඔයක සංග්‍රහ හදන්න ඕනේ ඕලියන් නැත්නම් මෙහෙමයි ආසන්න 18 වට එනකොට බලන්න ඕනි ඉලක්කය තමයි සිය ස්ථානයේ දෙස බලන්න ඒ මොකද 10 ස්ථානයේ දකුණින් ඇති ඉලක්කමේ සිය ස්ථානයේ දෙස බලන්න එය පහට අඩුයි නම් සිය ස්ථානයේ දස ස්ථානයේ එක ස්ථානයේ නේ සිය ස්ථානයේ දස ස්ථානයේ එක ස්ථානයේ බිඳු දමා දස ස්ථානයේ එලෙසම තබන්න එය පහ හෝ පහට වැඩි නම් එක ස්ථානයේ දස ස්ථානයේ සිය ස්ථානයේ බිඳු දමා 10 ස්ථානයට එකක් එකතු කරන්න. අර දෙකටම එතකොට ඒ එක කිව්වනම් හරි දැන් බලන්න එතකොට එනවා කියන්නේ කොහොමද මේ මෙන්න මෙයා දිහා බලන්න ඕනේ මෙයා දිහා බලන්න ඕනේ මෙයා දිහා බලන්න ඕනේ හරිද ඊට පස්සේ තියෙන හැම මේ ස්ථාන තුනට බිඳු තමයි එන්නේ එහෙනම් මේ ස්ථාන වලට බිඳු එන්නේ මෙතන මේ ස්ථාන වලට බිඳු එන්නේ හරි දැන් බලන්න එතකොට මෙතන හතර තියෙන්නේ එන පහට අඩු නිසා මෙතුන හැමෝ තියෙනවා මෙතන පහ තියෙන්නේ මොකද වෙන්නේ පහ තියෙනවනේ මොකද වෙන්නේ මේ තුනට එකතු කරලා ඉතුරු බිඳු 9 තියෙන්නේ එහෙනම් මෙතනට බිඳු අතර මෙතනට එකක් එකතු කරා පැහැදිලිද ඒ ටික පැහැදිලි ඊට මම ගන්න දෙයක් දාන්නම් දැන් නොට් එක ඔයගොල්ලෝ හරි පිළිවෙලට දාගත්ත නේද
ප්‍රශ්න නැහැනේ. නෑ සර්. සර්. ඕකේ. ගෙන්නද කාටවත්? නෑ. මෙකුවා. නෑ සර්. දැයි මෙකුවා. දැන් ඔකට අනින් ගන්න මේක. අපි අතර අදමු තමයි. රටක් බලන්න ඕනේ මොන ස්ථානයේද? ආසන 18 වටෙන් නිසා බලන්න ඕනේ සිය ස්ථානේ. මෙතන තියෙනවා 5, මෙතන 5 තියෙන, මෙතන තියෙන 1, මෙතන තියෙනවා 5. හරි. එතකොට එතනින් පස්සේ ඔක්කොම බිංදු වැටේ. කලින් එකට එකතු වෙනවා. දෙසරට එකතු වුණාම 7 දියයි. මෙඩි ඔක්කොටම බිංදු 40ට එකතු වුණාම 50යි. මෙඩි ඔක්කොටම බිංදු 318ට එකතු වෙනවා 319යි මෙතන බිංදු. මෙතන 7යි මෙතන එකතු වෙනවා 499 එකතු වෙනවා 500යි. ආපහු මෙතන බිංදු 3ක් තියෙනවා. ඔන්න ඔය දෙන්න එන්න ඕනේ. ඔක්කොම හරි ගියද පුතේ? ඔව් සර්. හොඳයි. ඊට පස්සේ මාතෘකාව ලියන්න. දශම සංඛ්‍යා වැටීම. මකනෝ මේක. මෙන්න මේ තමයි දශම දිටනේ. දැන් තියෙන පුතේ මෙන්න මෙයා අපි කියන දශම දිට කියලා. මෙන්න මෙයා එතකොට 3 මේ 3 කියන්නේ පුතේ අපි කියනවා පළමු දශමස් මෙතන ගියනවා වැඩිනේ. අපි 3 කියන්නේ පුතේ පළමු දශම ස්ථානේ. 2 කියන්නේ දෙවන දශම ස්ථානේ.
7 කියන්නේ හත්වෙනි දශම ස්ථානය කියන්නේ අද තුන්වෙනි දශම ස්ථානය. right මේ දෙක මේ 32 කිව්වහම අපි කියන පුතේ ඒක කියනවා පූර්ණ සංඛ්‍යාව කියලා. පූර්ණ සංඛ්‍යාව. right. ඔන්න ටික ලියාගෙන පුතේ ටක් ගාලා දශම විත 3 2 7 කිය ඕගොල්ලෝ ඉලක්කම් නොතිබ්බම කොට දෙන්නත් ඒත් කමක් නැහැ හරිද? ඔය ටික ඉස්සරහට ගණන් හදලා දැන් මෙතනින් පස්සේ ගණන් හදනකොට ඔය ටික චුට්ටක් ඕන වෙනවා. හරි. එද්දද වෙලා මම තේරෙන දේ ගැටලුවක් තිබ්බොත් අපරක් කියව ගන්න බැරි දැනක් තිබ්බොත් ඉතින් අහන්න. හරි. ඇතිනේ වෙලා. 3 කියන්නේ පළමු දශම ස්ථානය, 2 කියන්නේ දෙවෙනි දශම ස්ථානය, 7 කියන්නේ තුන්වෙනි දශම ස්ථානය. 32 කියන්නේ පූර්ණ සංඛ්‍යාව නතුන් දශම දෙක තියෙනවා. ඒක තමයි ලියලා තියෙන්නේ. මැකුව එනවා. හරි. දැන් පුතේ අනුමාත්‍රිකාව ලියන්න ආසන්න පූර්ණ සංඛ්‍යාවට වැටීම. right. ලියන්න පළමු දශම ස්ථානයේ දෙස බලන්න. පූර්ණ සංඛ්‍යාව ගියවම පුතේ එක ස්ථානයෙන් උඩ ටික ඔක්කොම නේද? එහෙනම් පළමු සංඛ්‍යාව දශම ස්ථානයේ දෙස බලන්න ඕනේ. හරි පළමු දශම ස්ථානයේ දෙස බලන්න. ඊට පස්සේ ලියන්න එය පහ හෝ පහට වැඩි නම් එය පහට අඩු නම් පූර්ණ සංඛ්‍යාව ලෙසම තබන්න. එක ස්ථානයේ ලෙසම තබන්න. එය පහට අඩු නම් එක ස්ථානයේ ලෙසම තබන්න. එහෙම ලියමු එක ස්ථානයේ ලෙසම තබන්න. එය පහ හෝ පහට වැඩි නම් එක ස්ථානයට එකක් එකතු කරන්න. එක ස්ථානයට එකක් එකතු කරන්න. දැන් මේ ටික ඔයගොල්ලෝ ටක් ගාලා දුවේ දැන් ඒක දිහා බලන්න ටක් ගාලා කරන්න පුළුවන්. මේ ටක් ගාලා කරන්නේ. එතන අට තියෙන්නේ.
හොඳයි ඇද වෙලාව බලන්න ඕන ස්ථානය දැන් ඔයගොල්ලෝ දන්නවා එක ස්ථානය පළමු ආසන පොඩු සංඛ්‍යාව වටේනකොට පුතේ අපි බලන්න ඕනේ පළමු දශම ස්ථානයේ දිහා මෙයා දිහා බලන්න ඕනේ මෙයා දිහා බලන්න ඕනේ මෙයා දිහා බලන්න ඕනේ ඒක දශම ඉවත් වෙන්නේ එතකොට නේද දැන් මෙයා 5 අඩු නිසා 32 හැම තියෙනවා right දැන් පොඩු සංඛ්‍යාව නිසා දශම නැහැ මෙයා 5 නිසා මෙයාට ඒක දෙනවා 79 මෙයා 8 නිසා මෙයාට ඒක දෙනවා 68 ඔන්න හැදෙන්නේ පුතේ හොඳයි right ඕගොල්ලෝ තනියම ගෙදරදී මෙන්න මේ දෙක කරලා තියන්න ඕනේ මේ පාඩම ඉවර කරන්න ආසන්න පළමු දශම ස්ථානයට වැටීම හරිද වෙන තැනක නියල් තියාගන්න ඊට පස්සේ ආසන්න දෙවන දශම ස්ථානයට වැටීම right මේ දෙකම ඕගොල්ලෝ සිංහලෙන් ලියලා ඒකට උදාහරණත් තුන ගන්න ලියලා තියන්න ඕනේ නේද එහෙම ලියලා පුතේ ලබ සතියේ නෝට එතකොට මේකේ අභ්‍යාස 13 6 වෙනකම් කරලා තියන්නත් ඕනේ 13 6 වෙනකම් 13 6 වෙනකම් කරලා තියන්න ඕනේ අභ්‍යාස ටික අපි අභ්‍යාස බලන්න උත්සාහ කරමු අපි ලබ සතියේ අභ්‍යාසය ඔක්කොම කරන්න try එකක් දෙන්න එතකොට අපිට ඊගා දවසේ පටන් ගන්න තියෙන පාඩම තමයි පුතේ පතහා නිර්මාණ ඒක අපි කරන්න නම් කවකටුවක් සහ අඩි රූලක් ඔයගොල්ලෝ ළඟ තියාගන්න හරි පතහා නිර්මාණ පාඩම කරන්න ඒකම අපි අර ගීසති කරපු පාඩමේ තව චුට්ටි කොටසක් තියෙනවා මොනවද විනිමය අනුපාත කියලා අපි ඒකත් බලමු උත්සාහ කරමු ඉවර කරලා දාන්න හරිද මොනවා හරි ගැටලුවක් තියෙනවනේ ඔයගොල්ලෝ ආයතනය අපතන්න ඒගොල්ලන්ගෙන් එතකොට අවශ්‍ය කරන තොරතුරු ගන්න පුළුවන් මේ ඒකම ඔයාලගේ පාර්ට්නර් වීඩියෝස් බලන්න ඕනේ ඒවා බලන්න පුළුවන් ඒකම ඒවත් තේරෙන්න මොනවා හරි තියෙනවා මට පන්තියේ දවසට මෙසේජ් එකක් දාලා කියන්න එහෙම නැත්නම් ආයතනෙන් අපේ නම්බර් ඉල්ලගෙන කතා කරන්නත් පුළුවන් හරි පැහැදිලිවම දෙන්නම් එහෙනම් හැමෝටම ආයුබෝවන් සුබ රාත්‍රියක් ආයුබෝවන් සර් ආයිබෝවන්